समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, අතුගාලා දාන්න ඕන කුණු ඇත්තටම මේ පොළොවේටත් වඩා මිනිසුන්ගේ හිත්වල තියෙනවා. මේ බිම තියෙන කුණු වලට වඩා මිනිසුන්ගේ හිත්වල තියෙන කුණු බොහෝම වැඩි. හිතේ කුණු ටික අතුගාලා දාන විදිහක් ලෝකෙට අහුුනේ නැහැ. හිතේ කුණු අතුගාලා දාන විදිහ අපගේ බුදුරජාණන් වහන්සේගේ හදමඩලේ තමයි ඇති වුණේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අපට වදාලා හිතේ කුණු කොහොමද විසි කරගන්නේ කියලා. හිතේ කුණු විසි කරගන්න ශ්‍රාවකයෙකුට මේ ධර්මය ප්‍රායෝගිකව පුහුණු කරලා මේ ධර්මයේ ප්‍රායෝගිකව ජීවිතයට ගලපාගෙන සම්පූර්ණයෙන්ම හිතේ තියෙන කුණු ටික වීසි කරගන්න විදිහ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා උන්වහන්සේ වදාලා ඇඳුම් හොදගත්තට, පරිසරය පිරිසුදු කරගත්තට, ඉන්න තැන සුද්ධ පවිත්‍ර කරගත්තට සැබෑවටම පාරිශුද්ධියක්, පිරිසුදුකමක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. සැබෑම පාරිශුද්ධිය අත්දැක ගන්න පුළුවන් තැන තමයි, සැබෑම පිරිසුදුකම අත්දකින්න පුළුවන් තැන තමයි පින්වත්නි තමන්ගේ හිත පිරිසුදු කරගන්න එක. තමන්ගේ හෘද සාක්ෂිය තුළ යම් පුද්ගලයෙක්ගේ අභ්‍යන්තරය තුළ පාරිශුද්ධියක් ඇති වෙනවා නම් ඒ පාරිශුද්ධිය මේ සියල්ලටම වඩා අග්‍ර දෙයක්. මේ සියල්ලටම වඩා ඒක විශේෂ දෙයක්. ඒ නිසා ගෙවල් දොරවල් අතුගා ගන්න ගමන් හිතේ කුණු ටිකත් අතුගාලා දාගන්න වැඩපිළිවෙලක් අපි හැම කෙනෙකුටම තියෙන්න ඕන. ඒකට ප්‍රතිපදාවක් විදියට පිළිවෙත බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මයේ හොඳට අහලා ඒ ධර්මයේ හොඳට දරාගෙන වචනේනුත් ඒ ධර්මයේ හොඳට පුහුණු කරගෙන යම් ශ්‍රාවකෙක් ඒ ධර්මයේ හැසිරුණොත්, අන්න ඒකයි වැදගත්ම දේ. හැසිරුණොත් ඒ හැසිරෙන ශ්‍රාවකයාට ඒකාන්ත වශයෙන්ම නිවීමක්, සුවපත් වීමක් අත්දැක ගන්න ලැබෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ කියවීම අපට ඊටාම වැදගත් දෙයක්. අද මේ පින්නතුන්ට අපි මේ දේශනාව සිද්ධ කරන්නේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා උපරිපන්නාසකේ කියලා කොට්ටාසයක්. ඒ උපරිපන්නාසකේ තියෙනවා බහුධාතුක සූත්‍රය කියලා සූත්‍රයක්. අන්න ඒ බහුධාතුක සූත්‍රය ඇසුරෙන් තමයි අපි අද මේ දේශනාව සිද්ධ කරන්නේ. බහුධාතුක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අපට ධාතු නානත්වයේ පිළිබඳ බොහෝම රමණීය විස්තරයක් කළා.
එතකොට මේ පුද්ගලයාගේ අවබෝධය කරා යන්න නම් ඒකට අදාළ වැදගත්කමක් සහිත ධර්මපරියායක් මේ තුල අන්තර්ගත වෙන්නේ. මේකේ වැඩි විස්තර දැනගන්න ඕන නම් බහුධාතුක සූත්‍රයේ අට කතාව ටීකාව වගේ තැන් බැලුවොත් යම් ශ්‍රාවකයෙකුට ඒක විස්තර වශයෙන් තේරුම් ගන්න දැනගන්න පුළුවන්. බහුධාතුක සූත්‍රය මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දී බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට කතා කළා. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට කතා කරලා අමතලා විමසා හිටියා යානි කානිච භික්කවේ බහායානි uppajjanti සබ්බානි තානි බාලතෝ uppajjanti නෝ පණ්ඩිතෝ. මේකේ තියෙනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි යම් කිසි බයක් උපදිනවා නම් මොකක් උපදිනවා නන්ද යම් කිසි බයක් උපදිනවා නම් ඒ සෑම බයක්ම උපදින්නේ බාලයාගෙන්මයි කියනවා. ඒ සෑම බයක්ම උපදින්නේ බාලයා නිසාමයි කියනවා. පණ්ඩිතයා නිසා නෙමෙයි කියනවා. එතකොට මේ අත්විඳින හැම බීතියක්ම බයක්ම උපදිනවා නම් උපදින්නේ බාලයෙක් නිසා පණ්ඩිතයෝ නිසා නෙමෙයි. දැන් අපිට මතකයි පහුගිය කාලේ බෝම්බ ප්‍රශ්නයකට අපි මුහුණ දුන්නා. ඒකෙන් බොහෝ දෙනෙක් බිය වුණා. බාලයන්ගේ වැඩ නිසා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ යානි කානිච භික්කවේ භායානි uppajjanti සබ්බානිතානි බාලතෝ uppajjanti නෝ පණ්ඩිතතෝ. පණ්ඩිතෙක් නිසා බය උපදින්නේ නැහැ. පණ්ඩිතෙක් නිසා බයෙන් නිදහස් වීමකුයි අත්දකින්න ලැබෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම පින්වත් මහණෙනි මම තව දෙයක් කියන්නම්. යම් කිසි උවදුරක් උපද්‍රවයක් උපදිනවා නම් ඒ උවදුර උපද්‍රවය උපදින්නේත් බාලයෙක් නිසා කියනවා. පණ්ඩිතෙක් නිසා නෙමෙයි කියනවා. නෝ පණ්ඩිතතෝ පණ්ඩිතෙක් නිසා නෙමෙයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ බහුධාතුක සූත්‍රයේ මුල් කොටසේ තියෙන දේ මම මේ හකුලවල කියන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි යම් කිසි විපතක් උපදිනවා නම් විපතක වැටෙනවා නම් ඒ විපතක වැටෙන්නේ තන් කිසිවක් නිසා කිසිවෙකුගේ ක්‍රියාකාරකමක් නිසා නෙමෙයි. විපතක වැටෙනවා නම් ඒ විපතක වැටෙන්නේ බාලයෙක් නිසාමයි. දැන් අපිට වෙන්න පුළුවන් බරපතලම විපත මොකක්ද? බරපතලම විපත තමයි සතර අපායට වැටෙන එක. ඒක අපි මුහුණ දෙන බරපතල විපතක්. පණ්ඩිතෙක් නිසාද වැටෙන්නේ බාලයෙක් නිසාද? බාලයෙක් නිසා. හේතුව තමයි අපිට කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න බැරි වුණා. යම් දවසක අපිට කල්යාණ මිත්‍රයා හොයාගන්න පුළුවන් වුණා නම් එදාට පින්වත්නි එයා විපතට පැටෙන්නේ නැහැ. මේ ලෝකේ ස්වල්ප විපතක් ගැන නෙමෙයි අපි කියන්නේ. බොහොම බරපතල විපතක් තියෙනවා. නිරයට වැටීම වගේ. ඒතර අපිට තේරෙනවා බාලයෙක් නිසාමයි විපතක වැටුණත් බයක් ඉපදුනත් උවදුරකට වැටුණත් සිද්ධ වෙන්නේ ඒ විදිහටම බාලයා නිසාමයි පඬිතෙක් නිසා නෙමෙයි. ඒක හරියට මෙන්න මේ වගේ දෙයක් කියනවා. බට වලින් හදපු ගෙයක් තියෙනවා කියනවා. බට දඬු වලින් හදපු ගෙයක් තියෙනවා කියනවා. එක්කෝ ඉලුක් වගේ දේවල් වහපු තන වලින් කරපු ගෙයක් හරි වේවා. දැන් මේ මොන වගේ ගෙයක් හරි කමක් නැහැ. ගිනි ඇවිලුවොත් ඒ ගෙදර ඇතුළත පිට හොඳට හුණු පිරියම් කරලා තිබ්බත් ජනෙල් දොරවල් හුලං කවුළු මේ මොනවා තිබ්බත් පින්වත්නි හොඳින් ආවරණය වෙච්ච කූටාගාරයක් පවා ඒ ගින්නට
අහු වෙනවා. මොකක් නිසාද? ඒ ගින්නට අහු වෙලා යනවා. එතකොට ඒ ගින්නට අහු වෙන්නේ ඒ සෙවිලි කරලා තියෙන බටවලින් කරපු ගෙයක්, එහෙමත් නැත්නම් ඉලුක් වලින් තන වලින් කරපු ගෙයක්, මේ මොන විදිහේ ගෙයක් වුණත් ගින්න විසින් ඒක නැසලා දානවා. අන්න ඒ වගේ අසත්පුරුෂයා විසින්, බාලයා විසින් බය උපද්දවලා දෙනවා. ගින්න විසින් දවලා දානවා වගේ. අසත්පුරුෂයා විසින් උවදුර මතු කරලා දෙනවා. අසත්පුරුෂයා විසින් විපත හදලා දෙනවා. මෙහෙම කියද්දී බුදුරජාණන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මේ විදියට විමසුවා. කොහොමද? ඒවං බුත්තෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච. ආනන්ද හාමුදුරුවෝ නැගිට්ටා. නැගිටලා සිවුර ඒකාංශ කරලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පැත්තට වන්දනා කළා. කිත්තාවතානුකෝ බන්තේ. ඔන්න ප්‍රශ්නයක් අහනවා. පණ්ඩිතෝ බික්කු විමංශකෝති අලං වචනායාති. උන්වහන්සේ විමසනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, නුවණැති පණ්ඩිතයා නුවණින් විමසන කෙනෙක් කියා පවසන්න සුදුසු වෙන්නේ කවර කෙනෙක්ද? බුදුරජාණන්සේ වදාලා මේ නුවණින් විමසන ශ්‍රාවකයා පණ්ඩිතයාද බාලයාද හොඳට විමසුම් නුවණින් අඳුන ගන්න ඕන කියලා. දෙහිම වදාළම ආනන්ද හාමුදුරුවෝ නැගිටලා ඇහුවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ නුවණැති පණ්ඩිතයෙක් නුවණින් විමසන කෙනෙක් කියා පවසන්ට සුදුසු වෙන්නේ කවර කරුණක් මතද? අන්න පණ්ඩිතයා නුවණින් විමසන කෙනා මොන කාරණා මත පදනම් වෙලාද යා පණ්ඩිතයෙක් නුවණැත්තෙක් කියලා කියන්න පුළුවන්. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තරය, පින්වත්නි, මේ දේශනාව ඒ පුද්ගලයාගේ අවබෝධයට ගැළපෙන විදිහේ නානාවිධ ආකාරයේ විස්තර ටිකක් තියෙනවා. ඒකයි මේ දේශනා විශේෂත්වය. මේ ධාතු නානත්වය ගැන විතරක් නෙමෙයි මෙතන තියෙන්නේ. පණ්ඩිතයා ගැන මොන විදිහේ කාරණා නුවණින් විමසන කෙනෙක්ද පණ්ඩිතයෙක් කියලා ප්‍රතිවේද කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ විමසනකොට උන්වහන්සේ වදාලා, දැන් බලන්න මේ කෙලින්ම නිවන සම්බන්ධ කාරණයක්. එහෙම නැතුව මෙහිදී කතා කරන මේ ලාමක පණ්ඩිතයෙක් ගැන එහෙම නෙමෙයි මේ කතා කරන්නේ. යතෝකෝ ආනන්ද බික්කු ධාතු කුසලෝච හෝති ආයතන කුසලෝච හෝති පටිච්ච සමුප්පාද කුසලෝච හෝති ඨානාඨාන කුසලෝච හෝති එත්තාවතාකෝ ආනන්ද පණ්ඩිතෝ බික්කු විමංශකෝති අලං වචනායාති. උන්වහන්සේ විමසනවා. උන්වහන්සේ විමසන කාරණේට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, පින්වත් ආනන්ද, යම් විටක බුද්ධ ශ්‍රාවකයා ධාතු පිළිබඳව දක්ෂ වේද, ධාතු පිළිබඳ අවබෝධයෙන් දක්ෂ වේද, ධාතු කුසලෝච හෝති. ධාතු පිළිබඳ අවබෝධයේහි දක්ෂතාවයක් තියෙනවා. ආයතන කුසලෝච. ආයතන කුසලෝච කියලා මෙතන කියන්නේ පින්වත්නි, ආයතනයන් පිළිබඳ අවබෝධයේහි දක්ෂ වෙනවා. කාරණා දෙකයි. පටිච්ච සමුප්පාද කුසලෝච හෝති. පටිච්ච සමුප්පාදයේ පිළිබඳ අවබෝධයේහි දක්ෂ වෙනවා. කාරණා තුනයි. ඨානාඨාන කුසලෝච හෝති. සිදුවිය හැකි දේ, සිදුවිය නොහැකි දේ පිළිබඳ අවබෝධයෙන් දක්ෂ වෙනවා. පින්වත් ආනන්ද, මෙපමණකින් භික්ෂුව නුවණැති පණ්ඩිතයෙක්ය, නුවණින් විමසන කෙනෙක් කියා ප්‍රතිවේද කරන්න පුළුවන්, පවසන්න පුළුවන්, විමසන්න පුළුවන්. එතන මෙතන කාරණා හතරක් තියෙනවා. මොනවාද? ධාතු කුසලෝච හෝති, ආයතන කුසලෝච හෝති, පටිච්ච සමුප්පාද කුසලෝච හෝති, ඨානාඨාන කුසලෝච හෝති.
මෙන්න මේ කාරණා හතර තිබ්බොත් එයාට පුළුවන් ප්‍රතිවේද කරන්න විමසුම් නුවණක් තියෙන පඬිතෙක්. මේ කාරණා හතර තියෙනවා නම් එයාට පුළුවන් පඬිතෙක් කියලා පවසන්න. එයා සුදුසුයි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. දැන් මෙතන පින්වත්නි පැහැදිලි වෙන කාරණය ඒ පුද්ගලයාට ගැළපෙන නිවන් මඟ සම්බන්ධ අපිට හරියටම අදහසක් කියන්න පුළුවන් කමක් නැහැ. කොයි කාරණේද ගැළපෙන්නේ කියලා අපිට කියන්න බෑ. මොකද එක එක්කනාගේ විමුක්ති මාර්ගයට අදාළ හේතුඵල ගැළපීලා තියෙන විදිහ අපිට හරියට තේරුම් ගන්න බෑ. අදහසක් ප්‍රකටව කියන්න පුළුවන් කමක් නැහැ. ඒකට අපි දන්නේ නැහැ මේ පුද්ගලයාගේ හිත වැඩෙන්නේ කොහොමද? ඒ පුද්ගලයාට ගැළපෙන ධර්මපරයය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි එක එක්කනාගේ විදර්ශනා ඥානයේ වෙනස්කම් තියෙනවා. ඒතර විදර්ශනා ඥානයේ වෙනස්කම් තියෙන නිසා සියලුම ධර්ම කොටස් හැම කෙනෙකුටම ගැළපෙන්නේ නැහැ. බොහෝ ධර්ම කොටස් එක තැනකදී හම්බ වෙන සූත්‍රයක් විදියටයි මම බහුධාතුක සූත්‍රය දකින්නේ. බොහෝ ධර්ම නිවන් මාර්ගයට අදාළ බොහෝ ධර්ම කොටස් මෙතනින් එක තැනකදී හම්බ වෙනවා. එක තැනකදී හොයා ගන්න පුළුවන්. නුවණැත්තා විසින් නුවණින් විමසා බලන ස්වභාවයක් එයාට තියෙනවා නම් එයා තැන් හතරක් පිළිබඳ බහුශෘත විය යුතුයි. ඒ කාරණා හතරක් ඔස්සේ තමන්ගේ ජීවිතයේ දෙස බැලිය යුතුයි. කාරණා හතරක් ඔස්සේ තම තමා විසින් ඒ ධර්මය පුහුණු කළ යුතුයි. පුහුණු කළ යුතුයි. මොනවද ඒ කාරණා හතර? ධාතු කුසලෝච, ධාතු පිළිබඳ අවබෝධයෙන් දක්ෂ වෙනවා. ආයතන කුසලෝච, ආයතන පිළිබඳ අවබෝධයෙන් දක්ෂ වෙනවා. පටිච්ච සමුප්පාද කුසලෝච, පටිච්ච සමුප්පාදයේ පිළිබඳ විමසුම් නුවණින් කුසලතාවයෙන් දක්ෂ වෙනවා. ඨානාඨාන කුසලෝච හෝති, ඒ කියන්නේ පින්වත්නි සම්පූර්ණයෙන්ම ඨානාඨාන කියලා මෙතන පැහැදිලි කළේ සිදුවිය හැකි දේ මෙයයි, සිදුවිය නොහැකි දේ මෙයයි කියලා ඒ පුද්ගලයාට විනිවිද යන නුවණක් තියෙනවා. එතකොට මේ කාරණා හතර තුල තිබ්බොත් ඒකාන්ත වශයෙන් අවබෝධය කරා පැමිණෙන්න පුළුවන්. දක්ෂ ශ්‍රාවකයෙකුට මේ හතරම ඕනත් නැහැ. මේක හරියට පින්වත්නි තොටු පොළව සම්පූර්ණයෙන් එකම ගඟකට එකම වැවකට බහින තොටු පොළවල් කීපයක් තියෙන්න පුළුවන්. කොයි තොටු පොළින් බැස්සත් ඒ ගඟටම තමයි බහින්න වෙන්නේ. කොයි තොටු පොළින් බැස්සත් ඒ ගම් වතුරින්ම තමයි නාන්න වෙන්නේ. එහෙමනම් අන්න ඒ වගේ එක එක විදියට ඒ පුද්ගලයාට තේරෙන විදිය වෙනස්. මොකද තේරෙන විදිය වෙනස් කියලා කියන්නේ දැන් කෙනෙකුට ඇතැම්ම ඉන්නවා ධාතු පිළිබඳ හොඳට තේරෙනවා. සමහර අයට තියෙන ධාතු නානත්වය තේරෙන්නේ නැහැ. එතකොට ඒ අයට පුළුවන් ආයතන ගැන හොඳට මානසිකාරය කරන්න. ඒක හොඳට තේරෙනවා. ඒ වගේම සමහර තවත් අය ඉන්නවා මේ සමහර අයට තේරෙන්නේ නැහැ ඒකත්. ඒ අයට තේරෙනවා මේ පංචස්කන්ධේ විභාගයේ පැහැදිලි කරලා ඒක හොඳට තේරෙනවා. තවත් සමහර අය ඉන්නවා පටිච්ච සමුප්පාදේ හොඳට තේරෙනවා. තවත් සමහර අය ඉන්නවා කුසල අකුසල් හොඳට විදර්ශනා කරලා තියුණු ඥානයක් හදා ගන්න පුළුවන් අය ඉන්නවා. ඉතින් මේ විදිහට පින්වත්නි ඒ පුද්ගලයාගේ ජීවිතය තුළ තේරුම් යන විදිහ තේරුම් ගන්න උදව් වන දහම් කොටාසේ විවිධත්වයක් තියෙනවා. ඒ නිසා මේ දේශනාව ඊටාම වැදගත් දේශනාවක්. ඒතකොට මේ දේශනාවේ අපි දැන් මෙතනදී පැහැදිලි කරනවා. දැන් මේක සමහරට එක දේශනාවකින් කරගන්න බැරි වුණොත් ඊළඟ දේශනාවේදී අපි මේ දේශනාව ඇසුරින්ම තව දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ විදිහට මතක් කළාම කොහොමද යතෝකෝ ආනන්ද බික්ඛු ධාතු කුසලෝච හෝති. පින්වත් ආනන්ද මේ ධාතු නානත්වයේ පිළිබඳ අවබෝධයෙන් දක්ෂ වෙනවා නම් එයාට ධර්මයේ අවබෝධය කරා යන්න පුළුවන්.
මොකද්ද මේ කියන ධාතු නානත්වය? මේ ධාතු වශයෙන්, ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ විදියට බෙදලා පෙන්වන්නේ ඇයි පින්වත්නි? මොකටද මේ විදියට බෙදලා පෙන්වන්නේ? මේ විදියට බෙදලා පෙන්වන එකේ එකම ඉලක්කය තමයි, එකම අදහස තමයි මේ සත්වයාට පෙනෙන ඝන සංඥාව දුරු කරලා ඒ පුද්ගලයාගේ චින්තනය තුළ අවබෝධය ප්‍රත්‍යක්ෂ කිරීම. එහෙමනම් අපි දැනගන්න ඕන මේ ධාතු නානත්වය Tamanගේ ආත්ම ස්වභාවය අයින් කරගන්න කොයි විදියටද මම ගලප ගන්න ඕන කියන නුවණ ශ්‍රාවකයාට තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ විදියට පැහැදිලි කරද්දී උන්වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ විමසනවා කාරණයක්. මොකද්ද විමසන්නේ? බුදුරජාණන් වහන්සේ විමසනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, කිත්තාවතාච පන බන්තේ ධාතු කුසලෝ බික්ඛූති අලං වචනායාති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, භික්ෂුව විසින්, බුද්ධ ශ්‍රාවකයා විසින් නිවන් මාර්ගය අවබෝධ කරගන්න කුසලතාවයක් ඇති තැනැත්තා විසින් ධාතු පිළිබඳ අවබෝධයට දක්ෂ වෙනවා නම්, ඒ අවබෝධයට දක්ෂ වෙන බව බුදුරජාණන් වහන්සේ වදාරනවා නම්, ඒ අවබෝධයට දක්ෂභාවයේ වදාරන්නේ කවර කාරණයක් මත පිහිටාද? ඔබ වහන්සේ මතක් කරනවා ධාතු පිළිබඳ අවබෝධයට භික්ෂුව දක්ෂ වෙන්න ඕන. ඒතර ඒ භික්ෂුව තුළ තමයි ජීවිතයේ අවබෝධය ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒතර අවබෝධය ප්‍රත්‍යක්ෂ වෙනවා නම් ඔබ වහන්සේ කවර කාරණයක් මතද ඔබ වහන්සේ මේ ධාතු නානත්වයේ පැහැදිලි කරන්නේ? එතකොට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා, ආනන්ද, මේ ධාතුන්ගේ නානත්වයේ පිළිබඳ බුද්ධ ශ්‍රාවකෙක් දැනුම ලබා ගත්තොත්, අවබෝධය හදාගත්තොත්, ඒ අවබෝධය හදාගත්ත කෙනාගේ ජීවිතය තුළ නිකෙලෙස් භාවයක් උපදිනවා. කෙලෙස් සහිත ඇති වෙන ගනුදෙනුව එපා වෙලා යනවා. කෙලෙස් සහිත ලෝකයේ ඇති වෙන ගනුදෙනුව තුළ යථාර්ථය තුළ හිත පිහිටව ගන්නවා. ඒතර යථාර්ථය තුළ අපේ හිත පිහිටවා ගත්තාට පස්සේ, යථාර්ථය තුළ හිත පිහිටවා ගත්ත ශ්‍රාවකයාට මේ උපාදානීය පිළිකුල් වෙලා, භව තණ්හාව පිළිකුල් වෙලා, නැවත උපතක් කරා නොයන තත්වයටම පින්වත්නි පුද්ගලයා හිත හදා ගන්නවා. අන්න ඒ පිළිබඳවයි මේ දේශනාවෙන් පැහැදිලි වෙන්නේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා, ස්වාමීනි මේ විවිධත්වය ගැන අපි දැනගන්න කැමැතියි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මොකක්ද මේ ධාතුන් වහන්සේලාගේ නානත්වය කියලා කියන්නේ? ආනන්ද, අට්ඨාරසකෝ ඉමා ආනන්ද ධාතුයෝ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ධ ධාතු, සෝත විඥාන ධාතු. මේ විදියට පින්වත්නි අපි දන්නම කාරණය බුදුරජාණන් වහන්සේ ධාතු වශයෙන් පැහැදිලි කරනවා. මෙතන පින්වත්නි ධාතු 18කට බෙදලා තමයි මෙතන පැහැදිලි කරන්නේ. ඒතර බුද්ධ ශ්‍රාවකයා විසින්, කෙලෙස් නිරුද්ධ කරන්න කැමැත්තක් තියෙන බෞද්ධයා විසින් ඒකාන්ත වශයෙන්ම පින්වත්නි මේ ධාතු නානත්වයේ පිළිබඳ නුවණක් තියෙන්න ඕන. පළවෙනි බෙදීම මොකද්ද? අට්ඨාරස ධාතු ගැන නුවණ තියෙන්න ඕන. අට්ඨාරස කියන්නේ, අට්ඨාරස ධාතු කියලා කියන්නේ ධාතු 18ක් තියෙනවා. මේ ධාතු වශයෙන් මුල් ස්වභාවයට බෙදුවට පස්සේ ඒ බෙදලා බලනකොට තේරෙනවා මේ ඝන සංඥාවෙන් අල්ලපු දෙයට වඩා වෙනස් ස්වභාවයක් තියෙන්නේ කියලා ඔබට තේරෙන්න පටන් ගන්නවා. මෙතන ධාතු 18ක් විදියට පෙන්නනවා. පින්වත්නි මේ ධාතුව තුල යම් කෙනෙක්ගේ අභ්‍යන්තරය තුල නුවණ පහළ කරගත්තොත් එහෙම එයා සම්පූර්ණයෙන්ම ලෝකයෙන් නිදහස් වෙනවා. දැන් අපි ලෝකයෙන් නිදහස් නැහැ.
අපි ඇයි ලෝකයෙන් නිදහස් නැත්තේ? අපි ලෝකේ තමයි වාසය කරන්නේ. අපි ලෝකේ වාසය කරන්නේ මේ ධාතු නානත්වයේ පිළිබඳ අපට නුවණක් නැතිකම නිසා. පින්වත්නි, මේ ලෝකයේ සියල්ල තුලම මේ ධාතු නානත්වයක් පවතිනවා කියන නුවණ ආවොත් එතන සත්වයේකයි පුද්ගලයෙක්යි කියන ඕලාරික භාවිතය අයින් වෙලා ගිහින්, ඒ ඕලාරික නිමිත්ත අයින් වෙලා ගිහින් ධාතු වශයෙන් දකින්න යාට ලැබෙනවා. අපි මේ ලෝකයේ සියල්ල පනවලා තියෙන්නේ. මේ ලෝකයට අපි තුල පැනවීමක් තියෙනවා. ඒතර මේ අපි පනවගත්ත ලෝකය සම්පූර්ණයෙන් ඇස මුල් කරගත්ත එකක්. කන මුල් කරගත්ත එකක්. නාසය මුල් කරගත්ත එකක්. දිව මුල් කරගත්ත එකක්. කය මුල් කරගත්ත එකක්. මනස මුල් කරගත්ත එකක්. ඇස කන නාසය දිව කය මනස කියන මේ ලෝකයට වඩා වෙනත් ලෝකයක් පින්වත්නි අපිට ඇත්තේ නැහැ. අපි ලෝකය කියලා කතා කරන්නේ මේ පමණයි. එතකොට ලෝකයේ කියලා අපි කතා කරන මේ ලෝකයේ තුල යථාර්ථය අපි තේරුම් ගන්න උත්සාහ කළොත් පින්වත්නි අපි කතා කරන ලෝකය කියලා කියන්නේ මේ ටිකට, මේ කියන්නේ ඇස කන නාසය දිව කය මනස කියන தත්වයන්ට අහු වෙන ටික තමයි අපේ ලෝකය. එතකොට ධාතු කියලා මෙතන පැහැදිලි කරන්නේ පින්වත්නි මේ ධාතු ස්වභාවයේ විසින් සංඥාවට පසුබිම හදලා දෙනවා. එතකොට මේ සංඥාවට පසුබිම හදලා දෙන්නේ මේ ධාතු ස්වභාවයේ විසින්. ධාතු ස්වභාවයක් විදිහටම අපිට දකින්න පුළුවන් වුණොත් පින්වත්නි එතන මේ සංඥාවට නානාවිද නානත්ත් සංඥාවට අවස්ථාවක් පසුබිමක් හැදෙන්නේ නැහැ. ඒතර මේ ධාතු ස්වභාවය සංයෝග වීම මුල් කරගෙන තමයි අපි මේ ලෝකය ග්‍රහණය කරගන්නේ. එහෙමත් නැත්නම් අපි ලෝකේ පනවගෙන ඉන්නේ. මේ ලෝකයේ පනවගත්තට පස්සේ පින්වත්නි පනවගත්ත ලෝකයේ තුල අපි සිතිනුත් කර්ම කරනවා, කයනුත් කර්ම කරනවා, වචනේනුත් කර්ම කරනවා. එහෙමනම් මේ ලෝකය කියන ස්වභාවය පනවගෙන ඉන්න නිසා තමයි කය මුල් කරගෙන, වචනය මුල් කරගෙන, හිත මුල් කරගෙන පුද්ගලයන් නැවත අකුසල් කරන්නේ. මේ ලෝකයේ මත සියල්ල පනවගෙන ඉන්න නිසා. එතකොට මේ ලෝකය කෙරෙහි පවතින තණ්හාව දුරු වුණොත්, තෘෂ්ණාව නිරුද්ධ වුණොත් පින්වත්නි එයා සම්පූර්ණයෙන්ම මේ ලෝකයෙන් නිදහස්. එතකොට මේ ලෝකයේ තෘෂ්ණාවෙන් තෙත් කරන ගතියක් අපි තුල පවතින්නේ මේ ධාතු නානත්වය ගැන දන්නේ නැති නිසා. තණ්හාවෙන් හැම වෙලාවකම ලෝකයේ තෙත් කරන්නේ ඇස මුල් කරගෙන ඇති වෙන ක්‍රියාව දන්නේ නැති නිසා. අපි ලෝකයේයි පනවගෙන ඉන්නේ ඇසට. අපි ලෝකයේයි පනවගෙන ඉන්නේ රූපයට. අපි ලෝකය කියලා හිතාගෙන ඉන්නේ ඇහැට පේන රූපය. ඇත්තට මීට වඩා ලෝකය කියලා දෙයක් පනව ගන්න නැහැ නේ පින්වත්නි. ඇසට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන පහස, මනසට දැනෙන අරමුණු වලට වඩා ලෝකය කියලා පින්වත්නි පනව ගන්න දෙයක් ඇත්තේ නැහැ. සම්පූර්ණයෙන්ම අපි ඇස කන නාසය දිව කය මනස කියන දේවල් වලටත් අපේ හිතේ තණ්හාවක් ඇති කරගෙන තියෙනවා. ඇසට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, දිවට දැනෙන රස, නාසයට දැනෙන ගඳ සුවඳ, කයට දැනෙන පහස ආදී කෙරෙහි අපි තුල තෘෂ්ණා සහිත භාවයක් පවත්වනවා. පින්වත්නි අපි හැසිරෙන්නේ ඒ බඳු විදිහටයි. එතකොට මේ හැසිරීම ASCII අපිට දකින්න පුළුවන් වුණොත් මේ අපේ ලෝකය තුල, අපි අත්දකින්න ලෝකය තුල මේ ධාතු නානත්වය විශ්ව සමතාවයක් විදියට අපිට දකින්න පුළුවන් වුණොත් ඒ දැක්ම තුල තමයි අපේ අවබෝධය ප්‍රත්‍යක්ෂ වෙන්නේ. අපේ අවබෝධය දියුණු වෙන්න පටන් ගන්නෙ. එතකොට මෙතන අටලොස් ධාතු කියලා කියන්නේ පින්වත්නි මේ ධාතු වශයෙන් වෙන් කළාට පස්සේ සැබෑවටම ඔබට ලෝකය කියලා එකක් අහු වෙන්නේ නැහැ. ඔබට හැම වෙලාවකම ලෝකයේ මත පැනවීමක් තියෙනවනේ. මේ ලෝකයේ මත පැනවීමක් තියෙනවා.
ඇහෙන් දකින දේ මුල් කරගෙන ඒ රූපය මත ඔබට පැනවීමක් තියෙනවා. එතකොට මේ පැනවීම මුල් කරගෙන පින්වත්නි ඔබ නැවත නැවත ලෝකයේ කෙරෙහි පිවිසෙනවා. එතකොට මේ සියල්ලම ධාතු කොටස් ටිකක් විදියට දකින්න පුළුවන් වුණොත් මේ වගේ සංයෝග වීම මත තමයි තෘෂ්ණා සහිත භාවයේ උපදින්නේ කියලා යම් ශ්‍රාවකයෙකුට දකින්න පුළුවන් වුණොත් එහෙම ඒ පුළුවන් වෙච්ච ශ්‍රාවකයාගේ දුක නිරුද්ධ වෙලා යනවා. දැන් සාමාන්‍ය ලෝකේ අසෘතවත් පෘථග්ජනෙක් කල්පනා කරන විදිය තමයි ඇස තුලමයි ලෝකේ තියෙන්නේ. රූපය තුලමයි ලෝකේ තියෙන්නේ කියලා හිතනවා. එතකොට අපි හැසිරෙන්නේ හැම වෙලාවකම මේ විදියට. නමුත් මේ ටික බෙන් කළොත් ඇහැ පැත්තකින් තිබ්බොත් රූපයත් පැත්තකින් තිබ්බොත් දැන් මේ ආටලොස් ධාතු 18කට බෙදන්නේ ඇස මුල් කරගෙන ඇස චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු තුනයි. සෝත ධාතු සද්ද ධාතු සෝත විඥාන ධාතු තුනයි. මෙන්න මේ විදියට ආයතන හයේම තුන් වැදෑරුම් වෙනකොට තමයි පින්වත්නි 18ක් වෙන්නේ. ඒකට කියනවා අට්ඨාරස ධාතු කියලා. එතකොට මේ අට්ඨාරස ධාතු කියන ස්වභාවය වෙන් කරලා බලන්න පුළුවන් වුණොත් ඒක භාවනාවෙන් කරන්න ඕන එකක්. මේ ධාතු 18 මුල් ස්වභාවයේ වෙන් කළොත් රූපය විදිහට තිබුණාවි. රූපයත් වෙන් කරනවා ඇහත් වෙන් කරනවා චක්කු විඥානයත් වෙන් කරනවා. ඒතර දැන් මෙතන කොහෙද ලෝකයක් දැන්? එහෙමනම් මේ ඇහැයි රූපයයි ඇහි විඥානය තුන සංයෝග කිරීම මත තමයි ඇහැ හරහා ඔබ ලෝකයේ අත්විඳින්නේ. රූපයත් ඔහේ තිබුණාවි. ඇසත් ඔහේ තිබුණාවි. චක්කු විඥානයත් ඔහේ තිබුණාවි කියලා චක්කු ධාතුවයි රූප ධාතුවයි චක්කු විඥාන ධාතුවයි ධාතුවක් විදියට වෙන් කළොත් මුල් ස්වභාවය අනුව රූපේ පැත්තකට කරනවා ඇහැ පැත්තකට කරනවා චක්කු විඥානයත් පැත්තකට කරනවා. එතකොට පින්වත්නි ඇස හරහා ඔබට ලෝකයක් නිර්මාණය වෙන්නේ නැහැ. අපි හැම වෙලාවකම ඇස හරහා ලෝකයක් නිර්මාණය කරගන්නවා. එතකොට ඇස හරහා ලෝකයක් නිර්මාණය කර ගැනීම තුල පින්වත්නි මේ ලෝකයේ කෙරෙහි අපි තණ්හාවෙන් බැඳෙනවා. චන්දරාගයෙන් බැඳෙනවා. එතකොට මේ ලෝකේ චන්දරාගයෙන් බැඳෙන්නේ නැහැ. ඇස නිකම්ම පැත්තකට කළොත් රූපේ පැත්තකට කළොත් චක්කු විඥානේ පැත්තකට කළොත් මේ තුන සකස් වීම මතයි ලෝකේ අත්විඳින්නේ කියලා හිතුවොත් ඇසත් ඔහේ තිබුණාවේ රූපත් ඔහේ තිබුණාවේ චක්කු විඥානයත් ඔහේ තිබුණාවේ කියලා ධාතුවක් විදියට මූලික ස්වභාවය වෙන් කළොත් තුන් පැත්තකට ඇස හරහා ඔබට ලෝකයක් හැදෙන්නේ නැහැ. හැදෙන ලෝකයේ තුල නැවත ලෝකයට පිවිසෙන්නේ නැහැ. දැන් අපි පුරුදු වෙලා තියෙන පින්වත්නි ඇස හරහා නැවත ලෝකයට පිවිසෙන්නයි. එතකොට අපි හැම වෙලාවකම රූපය දැක්කහම ඒ රූපේ මතක තියාගෙන නැවත ලෝකේ බලනවා. බලනකොට ඒ රූපේමයි දකින්නේ කියලා අපි මුලාවෙන් දකිනවා. ඊට පස්සේ ආ තහවුරු කරගන්නවා මම දන්න රූපේමයි දැක්කේ කියලා. ඒකට අපි කියන්නේ මේ උත්පත්ති භවයයි කර්ම භවයයි කියලා. නැවත කර්ම භවය සකස් කරගන්නවා උත්පත්ති භවය සකස් කරගන්නවා නැවත ලෝකයට පිවිසෙනවා ඇහැ හරහා. පිවිසෙනකොට ඇහැ හරහා යාට ලෝකේ පේනවා ලෝකේ අහු වෙනවා. එතකොට අර මතක තිබ්බ දේ ඇති බවට නැවතත් මනසේ හැප්පෙන්න පටන් ගන්නවා. ඔන්න ආයෙත් කර්ම භවය. ඊට පස්සේ මේ මතක තියෙන දේම නේද දකින්න කියලා ලෝකයට ගිහින් බලනකොට අර මතක තියෙන දේට අනුව තමයි ගලපලා බලන්නේ. එතකොට මේ මතක තියෙන දේ හිතේ ඇති දේ නැවතත් ඇති බවට මනසේ හැප්පෙන්න පටන් ගන්නවා. ආයෙත් කර්ම භවය. මෙන්න මේ විදිහට උත්පත්ති භවයේ චක්කු විඥානයේ පහළ වෙන මට්ටම ආය කර්ම භවයට. ආය උත්පත්ති භවය ආය කර්ම භවය. මේක තමයි සාමාන්‍ය අසෘතවත් පෘථග්ජනයේ භවගාමි ගමන පින්වත්නි. එතකොට මේ ඇත්තටම පින්වත්නි ඇස කන නාසය දිවකය මනස කියන ටිකත් වෙන් කරලා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ටිකත් වෙන් කරලා චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන જીවහා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන මේ විඥානයේත් එක එක ස්වභාවයන් හයක් පවතින එකම විඥානේ මේ ස්වභාව හයත් වෙන් කළොත් අත්දකින්න ලෝකයේ කෙරෙහි
ලෝකය නිර්මාණය වෙන්නේ නැහැ. මොකද ලෝකය කියලා අපි කතා කරන්නේ මේ ඇසහරා අත්විඳින සීමාවට. ඒ සීමාව ඔහේ තිබුණාවේ. ඇහත් ඔහේ තිබුණාවේ. ඒතර මේ ටික භාවනාවෙන් වෙන් කරලා බැලුවොත් ධාතුවක් විදියට අට්ඨාරස ධාතු විදියට දැක්කොත් මේ ටික සංයෝග වීම තුලනේ දුක සකස් වෙන්නේ. ලෝකේ සකස් වෙන්නේ. ඒතර එතන පින්වත්නි දුකක් ලෝකයක් නැවත නැවත සකස් වෙන්නේ නැහැ. නැවත නැවත ලෝකේ සකස් වෙන්නේ නැහැ. අපි හැම වෙලාවකම ලෝකේ සැරිසරනවා. අපි හැම වෙලාවකම ලෝකේ හැසිරෙන්නේ මේ ලෝකයේ කෙරෙහි තණ්හාවෙන් බැඳෙමින්. ධාතු ටිකක් විදියට මේ Taman අජ්ජත්තික සහ බහිද්ද කියන එක. ඇතුලේ ක්‍රියාවලියත් එළියේ ක්‍රියාවලියත් මූලික ස්වභාවයේ විදියට වෙන් කළොත් ධාතු 18කට වෙන් කරපු තැනක සද්දේ නිකන් සද්ද මාත්‍රයක් විතරයි ඇහෙනකොට. සද්දයක් තියෙනවා, සද්දේ පැත්තකින් තියෙනවා, කන පැත්තකින් තියෙනවා ගලවලා. ඊට පස්සේ කන ඔස්සේ ඇතිවෙන චක්කු විඥානයත් පැත්තකින් තියෙනවා. එතකොට අර එළියෙන් ඇහෙන ශබ්දය මමය, මගේ ආත්මය කියලා එළියට නැවත නැවත ගිහින් ඒ සද්දෙමයි, ඒ හඬමයි, මටමයි, මගේමයි කියලා ලෝකයේ කෙරේ නැවත තෘෂ්ණාවෙන් බැඳෙන්නේ. මොකද මේ තුන සංයෝග වීම මත තමයි කනහරහා ලෝකය හැදෙන්නේ. ඒතර මේ ධාතු නානත්වයක් පවතින. ධාතු ටික වෙන් කළොත් එහෙම එතන තමන්ට ලෝකයක් නිර්මාණය වෙන්නේ නැද? මේ කතාව බුදුරජාණන් වහන්සේට වදාරනකොට ආනන්ද ස්වාමින් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් නැවතත් විමසනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තවත් මේ විදිහටම ධාතු පිළිබඳ විග්‍රහයක්, ධාතු පිළිබඳ විවරණයක් පර්යාය වශයෙන් වෙනත් ආකාරයකින් තියෙන්න බැරිද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා තියෙනවා. සියාපන බන්තේ අඤ්ඤෝපි පර්යායෝ. එහෙමයි අහන්නේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අන්‍ය වූ පර්යායක් තියෙන්න බැරිද? තථා ධාතු කුසලෝ බික්ඛූති අලං වචනායාති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අවබෝධයේ කරා පුද්ගලයා පමුණුවන, අවබෝධයේ කරාම පුද්ගලයාට පැමිණෙන්න උපකාර කරන ඉබඳු නානත්වයක් තිබේ නම් දේශනා කරන සේක්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද තවත් ධාතු නානත්වයක් තියෙනවා. දැන් මුලින් කිව්වේ මොකද්ද? අට්ඨාරස ධාතු. භාවනා කරනකොට මේ ටික වෙන් කරලා බලන්න. එතකොට ලෝකය කියලා එකක් ඇහැ හරහා අපි ලෝකය කියලා කියන්නේ බාහිර ලෝකය කියන්නේ ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන පහස, මනසට දැනෙන අරමුණු. මේ ලෝකය ඔච්චරයි පින්වත්. ඊරහඳ තාරක මේ ඔක්කොම අපි කතා කරන මේ හැට පේන ලෝකය. ඒවා ඒ විදියටම තිබ්බොත් ඇහත් ඔහේ තිබ්බොත් ඒවා කෙරෙහි චන්දරාගයෙන් බැඳෙන්නෙත් නැත්තම් මොකද චක්කු විඥානයත් පැත්තකින් ඔහේ ඇති වෙලා නැති වෙලා යන මට්ටම නිකම්ම දැක්කොත් රූපයත් බාහිර තියෙනවා නිකම්ම ඒ රූපේ කෙරෙහි මානසික අවධානය ගියාට පස්සේ චක්කු විඥානේ පහළ වෙනවා. රූපේ මම නෙමෙයි, රූපේ මගේ නෙමෙයි, රූපේ මගේ ආත්මෙ නෙමෙයි, ධාතුවක් විදියට මුල් ස්වභාවයේ එහෙම්ම තිබ්බාවේ, ඇසත් මුල් ස්වභාවයේ මේ පැත්තේ තිබ්බාවේ. මේ විදියට පින්වත්නි මේ ධාතු 18 අටලොස් ධාතු ටික 18කට ගොඩවල් ගහලා බලන්න පුළුවන් වුණා. මේ සංයෝග වීම මතනේ ලෝකේ හැදෙන්නේ. වෙන් කළාට පස්සේ නැවත ලෝකේ හැදෙන්නේ නැහැ. එතකොට ලෝකේ හැදෙන්නේ නැති නිසා ලෝකෙන් තෘෂ්ණා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද තවත් ධාතු නානත්වයක් කියන්න පුළුවන්. සියා ආනන්ද චෛමා ආනන්ද ධාතියෝ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු ඉමාකෝ ආනන්ද ච ධාතුයෝ යතෝ ජානාති පස්සති. උන්වහන්සේ වදාලා ආනන්ද තවත් ධාතු වෙනත් ධාතු පරයයකුත් කියන්න පුළුවන්. තවත් ධාතු 6ක් තියෙනවා. මොනවාද? ඒ ධාතු 6 තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. ධාතු 6ක් තියෙනවා. ඒ ධාතු නානත්වයක් දැනගන්න ඕනේ. දැන් මේ ටික ඔක්කොම සංයෝග වෙලා තියෙන්නේ, සකස් වෙලා තියෙන්නේ. සකස් වෙච්ච දේක ඒ සකස් වෙච්ච දේ මුල් කරගෙන බාහිරින් අපට ඝන සංඥාවකින් මේ ලෝකේ අහු වෙනවා. මේසයක්, පුටුවක්, ඇඳක්,
ගෙදරක් කාර් එකක් කියලා අපිට අහු වෙනවා. නමුත් මුල් ස්වභාවයට ටිකක් ඉබිකම් කරලා බැලුවොත් මූලික පදනම පැත්තට ඔළුව හරවලා බැලුවොත් එහෙම මූලික ස්වභාවයේ තියෙන්නේ කුමක්ද? මූලික ස්වභාවයේ තියෙන්නේ මේ සංයෝග වීමක්. කුමක සංයෝග වීමක්ද? ධාතුන්ගේ සංයෝග වීමක්. මොනවද සංයෝග වෙච්ච ධාතු? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. හැබැයි මේ ගැන අපි මීට කලින් දේශනාවක් කරලා තියෙනවා. නමුත් අලුතෙනුත් කෙනෙක් මේ දේශනාව අහන්න පුළුවන්. ඒ නිසා මම ඔබට යම් තාක් ටිකක් පැහැදිලි කරන්නම්. පින්වත්නි, මේ ධාතු නානත්වයේ යම් ශ්‍රාවකයෙක් දකිනකොට මේ පිළිබඳ යම් ශ්‍රාවකයෙක් මානසිකාරය කරනකොට මේ කියන්නේත් නාම රූප විභාගයේම තවත් වෙන විදිහකටයි පින්වත්නි. මේ ධාතු නානත්වයේ විදිහට පෙන්වන්නේ වෙන විදිහකට. ඒතර මේ ලෝකේ අපිට අහු වෙනවා ඝන සංඥාවක්. ඝනට අහු වෙනවා සත්ව පුද්ගල භාවයක්. ඒතර මේ සත්ව පුද්ගල භාවය ඇස්සේ අපි තවත් විභේදනයක් හදා ගන්නවා. ගැහැණු කෙනෙක්, පිරිමි කෙනෙක්, තිරිසන් සතෙක්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, මගේ දරුවෙක්, මගේ ඉඩමක්, මගේ ගෙදරක්, මේ විදියට අපි මේ ලෝකයේ තුල පිවිසෙන ගමන් ඒ පිවිසෙන අතරේ මේ ලෝකයේ ඝන සංඥාවට අපි මුලා වෙනවා. මම මගේ ආත්මයයි මුලා වෙනවා. ඒතර මුලින්ම පින්වත්නි මෙතන සක්කාය දිට්ඨියනේ නැති කර ගන්න ඕන. සක්කාය දිට්ඨිය නැති කර ගන්නවා නම් එයාට පුළුවන් භාග්‍යවතුන් වහන්සේ වදාලා සියා ආනන්ද චෛමා ආනන්ද ධාතුයෝ ධාතු 6ක් විදියට දකින්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න gedara dora හැම මේ විදියට බලන්න ඕනේ නෑ. මේ විදියට බලන්නේ තමන්ගේ ස්කන්ධ ලෝකය. තමන්ගේ ඇතුලේ ලෝකය. මේ තුල පවතින ඕලාරික බැම්මක් තියෙනවා. ඒකයි අපි දැන් මේ ගලව ගන්න හදන්නේ. 6කට බෙදලා බලනවා. මොනවද 6? පඨවි ධාතු. ධාතුව කියන්නේ මේ මුල් ස්වභාවය විදියට ගත්තහම වෙනසක් නැහැ. මුල් ස්වභාවය ගත්තහම විශ්වයේම සමතාවයක් තියෙනවා. විශ්වයේම සමතාවය. පඨවි ස්වභාවයේ මුළු විශ්වයටම විශ්ව සාධාරණ සමතාවය. ආපෝ ස්වභාවය කියලා කියන්නේ මුළු විශ්වයේම විහිදී පැතිරී පවතින සමතාවයක් පවතින. තේජෝ ස්වභාවය ගත්තාම මුළු විශ්වයේම සමතාවයක් පවතින. ඒතර මේ විදියට බෙදුවට පස්සේ අපිට අර ඝන වශයෙන් පෙනිච්ච දැන් උදාහරණයක් විදියට අපි හිතමුකෝ ගෙදරක් විදියට අපිට පේනවා. ගෙදරක් විදියට පෙනුනට පස්සේ ඒ ගෙදර යම් දැන් බැලූ බැල්මට ගෙදරක් හරි ලස්සනයි, හොඳට හදපු ගෙයක් මේ විදිහට හිතන්න පුළුවන් නේ. ඒතකොට ගෙදර කියන ස්වභාවය විභේදනය කරලා බලනවා. කොහොමද? උළු ටික ගලවලා දානවා. පරාල ටික ගලවලා දානවා. බිත්ති ටික කඩලිවලා ගල් ටික එක තැනකින් තියෙනවා, බදාම ටික තව තැනකින් තියෙනවා, දොරවල් ජනෙල් තව තැනකින් තියෙනවා. ඊට පස්සේ මේ ටික ඔක්කොම වෙන් කරලා බැලුවට පස්සේ දැන් ගයක් නැහැ එතන. ওই ටික ඔක්කොම බලලා කවුරුවත් දැන් අර මුලින් කියපු කතාව කියනවද? ශා ලස්සන ගයක් අප්පේ කියලා කියනවද? කියන්නේ. අර මූලික ස්වභාවයට අයිති දේවල් ටික වෙන් කරලා බලනකොට අර මූලික අර්ථය සම්පූර්ණයෙන් මේ වටිනාකම බැහැර වෙලා යනවා. ඒකට කවුරුවත් කියන්නේ බොහොම ලස්සන හැඩකාරකයක් කියලා කවුරුත් කියන්නේ. අන්න ඒ විදිහට මේ සත්පුද්ගල භාවයෙන් කතා කරන සවිඥානික කය ඇතුලේ පවතින ධාතු හයේ නානත්වයේ දැනගන්නවා. එතකොටත් මම මගේ ආත්මය කියන ඝන සංඥාව, ඝන අදහස බැහැර වෙලා යනවා. ඒ ඝන අදහස් සම්පූර්ණයෙන්ම බැහැර වෙලා යනවා. ඒතර මේ ධාතු වශයෙන් ගත්තාම මෙහි කිසිදු වෙනසක් නැහැ. කුල වශයෙන්, ගෝත්‍ර වශයෙන්, ආගම් වශයෙන්, ಜಾති වශයෙන් මිනිස්සු මේ බෙදිලා හිටියට මේ බෙදීම ASCII තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා 6කට විතරයි බෙදන්න පුළුවන්. මුළු සංසාරිකවම සත්වයාගේ ජීවි ස්වභාවයෙන් පවතින සත්වයාගේ ස්වභාවයේ මෙබඳු එකක්මයි කියලා බෙදලා බලනවා.
පඨවි ධාතුව එකතු කරනවා. දැන් මිනිහෙක්ගේ ඔය 6ට බෙදන්න පුළුවන්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පඨවි කොටස් ටික එකතු කරනවා එක පැත්තකට. සිම, හොටු, මූත්‍රා, දහඩිය, කඳුළු, කෙල මේවා එක පැත්තකින් තියෙනවා. එතකොට තේජෝ ස්වභාවය එක පැත්තකින් තියෙනවා, වායෝ ස්වභාවය එක පැත්තකින් තියෙනවා. මේ විදියට ආකාශ විඥාන කියන මේ ස්වභාව 6ම වෙන් කරලා ඒකට මේකතු කරනවා තව තව අයගෙත් කොටස්. දැන් මේස එක තියලා අපි හිතමු මේස එකෙන් බෙදන්න පුළුවන් කියලා අපි නිකන් අදහසක් ගමු. ගොඩවල් 6කට ගහනවා මේක. ඊට පස්සේ මේ ගොඩවල් 6කට ගැහුවට පස්සේ ගැහැණු කෙනෙක්ගේ සහ පිරිමි කෙනෙක්ගේ පඨවි ධාතුව ධාතුවක් විදියට විශ්ව සමතාවයක් පවතින. ආපෝ ධාතුව ධාතුවක් විදියට මූලික ස්වභාවයේ සමතාවයක් පවතින. අපි මේ පස්සේ බෙදාගත්තට. පස්සේ හදාගත්ත කන්නේ මේ බෙදීම ධාතුවක් විදියට සමතාවයක් තියෙන්නේ කියලා ඔය ධාතු 6 පිළිබඳවත් බෙදලා යම් කෙනෙක් අවබෝධය කරා පැමිණෙන්න පුළුවන් නම් එතනම එයාගේ මේ සක්කාය දිට්ඨිය දුරු වෙලා මේ සම්පූර්ණයෙන්ම තණ්හාව අල්ලගන්න ලෝකේ තණ්හාවේ නිරුද්ධ වෙලා තමන් තුළින්ම තමන්ගේ ලෝකයෙන් තමන්ට නිදහස් වෙන්න පුළුවන්. එතන අපි කියන්නේ මොකද්ද? එතකොට ධාතු 6ක් විදියට භාග්‍යවතුන් වහන්සේ තව තැනක ඔන්න පෙන්නවා. මුලින් කිව්වා 18ක් විදියට, දැන් කිව්වා 6ක් විදියට. එතකොට අර ආනන්ද හාමුදුරුවෝ නැවත වතාවක් අහනවා. ස්වාමී මේක මාතෘකාවක් හැටියට හරි මතක තියාගන්න හොඳයි මේ බෙදීම. මේ සම්පූර්ණයෙන්ම ධාතුන් වහන්සේලාගේ විභේදනය පැහැදිලි වෙනවා බහු ධාතුක සූත්‍රයේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ නැවතත් විමසනවා හොඳයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සියාපන බන්තේ අඤ්ඤෝපි පරියායෝ යතා ධාතු කුසලෝ බික්ඛූති අලං වචනයාති. හොඳයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ධාතුන් වහන්සේලාගේ නානත්වයේ පිළිබඳ තවත් වෙන පරියායක් දේශනා කරන්න බැරිද? තවත් වෙනත් පරියායක් දේශනා කරන්න බැරිද? පුළුවන් ආනන්ද. එහෙම එක්කුත් දේශනා කරන්න පුළුවන්. මොකද්ද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළනවා සියා ආනන්ද චෛමා ආනන්ද ධාතුයෝ සුඛා ධාතු, දුක්ඛ ධාතු, දෝමනස්ස ධාතු, සෝමනස්ස ධාතු, උපේක්ඛා ධාතු, අවිජ්ජා ධාතු. එතනත් ධාතු 6ක්. ඒකත් ඇත්තට මේ ඔක්කොම අවබෝධයට ඕනේ මේක පරියායක් පිළිබඳව නුවණ පවත්ව ගත්තාම ඇති. මේකෙන් ඔබට තේරෙන්නේ කොයි කොටසද? ඒකට අනුව තමන්ගේ ජීවිතය ඇත්ත තමයි මේ මගෙත් මේ ටික වෙන් කළාම කුන්දේ මම මේ සත්වයේ පුද්ගලයෙක්, මගේ දුව, මගේ පුතා, මං ආදරය කරන කෙනා, මෙයාට තමයි මම පණ ඇරලා ආදරය කරන්න කී හිතුවට මේ ස්වභාවයෙන් බලනකොට එහෙම එකක් අල්ලන්න නෑනේ. මේ හැමකින් වහලා මේ තියෙනකොට ඒකට අපි මේ ඝන සංඥාවෙන් මේක එක නම් ආරෝපණය කරලා ඇල්ලුවාට මේ ඇත්තටම මේ බෙදීම දිහා බැලුවාම බෙදලා බලද්දි මේක ඇත්තටම මොකක්වත් නැහැ. අපි මේ උත්සාහ කරන්නේ සත්ව පුද්ගල භාවයෙන් කතා කරන ලෝකයේ සත්ව පුද්ගල යයි පවතින සංඥාව දුරු කරගන්න. එතකොට සක්කාය දිට්ඨිය දුරු වෙලා සෝතාපන්න වෙන්නේ. ඒ පැත්තට අපි දැන් මේක කොහොම හරි හරව ගන්නයි මේ බලන්නේ. එක විදිහට භාග්‍යවතුන් වහන්සේ මේක වදාළේ. මේ විදිහේ ක්‍රම ගොඩාක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා තවත් ධාතු 6ක් තියෙනවා. මොනවාද? සුඛ ධාතු, දුක්ඛ ධාතු, සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු. දැන් මෙතන සුඛ, දුක්ඛ, දෝමනස්ස, සෝමනස්ස කියනේවා නිකන් එක ළඟින් යන වචන. පින්වත්නි මෙතන සුඛ ධාතු, දුක්ඛ ධාතු කිව්වේ මේ කායික වශයෙන් පුද්ගලයා විඳින ස්වභාවය. කායික වශයෙන් විඳින ස්වභාවය. දෝමනස්ස, සෝමනස්ස, දෝමනස්ස කියලා කතා කරේ මානසික, චෛතසික පැත්ත. චෛතසික පැත්තේ වේදනා. ඊට පස්සේ මෙතන මේ බොහොම වැදගත් දේ තමයි ඊට පස්සේ උපේක්ඛා ධාතුව, අවිජ්ජා ධාතු. අවිජ්ජා ධාතුව කියලා කියන්නේ මේ අවිජ්ජා ධාතුව තමයි සියල්ලම යථාර්ථයේ වසාගෙන ඉන්නේ අවිද්‍යාව නිසා. මේ අවිජ්ජාව ධාතුවක් විදිහට මූලික ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙන නිසා හැම තැනකම අවිද්‍යාව මූලික ස්වභාවයෙන් ධාතුව කියන්නේ මුල් ස්වභාවයම කියන එකනේ. ඒතර ධාතුවක් විදිහට අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා හැම දෙයක්ම පේන්නේ වැරදි විදිහටයි. අවිද්‍යාව ධාතුවක් විදිහට පෙන්නනවා.
එතකොට මේ අවිද්‍යාවෙන් වැහුණාට පස්සේ අවිද්‍යා ධාතුව ක්‍රියාත්මක වෙනකොට යා මේ සුඛ ධාතුව, දුක්ඛ ධාතුව, සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු, උපේක්ඛා ධාතු කියන මේ හැම දෙයක්ම විඳින මම මේ පැත්තේ ඉන්නවා කියලා රැවටෙනවා. සැප, දුක, මානසිකව දොම්නස්, සොම්නස්, මානසිකව ඇති වෙන උපේක්ෂාව මේ ඔක්කොම වෙන් කරලා බැලුවොත් ඒ ඔක්කොම ඇති වෙලා තියෙන්නේ අවිද්‍යාව නිසා, අවිද්‍යා නීවරණය නිසා, අවිද්‍යා ධාතුව නිසා. එතකොට මේ ටික වෙන් කරලා යම් ශ්‍රාවකයෙකුට පුළුවන් වුණොත් මේ ධාතු 6 බෙදලා මොකද්ද? සුඛ ධාතු, දුක්ඛ ධාතු, සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු, ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා උපේක්ඛා ධාතු, අවිජ්ජා ධාතු කියන 6 බෙදලා මේ 6 ඇති වෙන ක්‍රියාව ඇත්තටම සුඛ වේදනාව මගේ කය තුල ජනිත වුණේ ස්පර්ශය නිසාමයි. දුක්ඛ ස්වභාවයක් ඇති වුණත් දැන් මූලික ස්වභාවයෙන් ගත්තොත් ඒකත් ඇති වුණේ ස්පර්ශය නිසාමයි. දොම්නසක් සොම්නසක් හිතේ ඇති වුණා නම් ඒ ඇති වුණෙත් සම්පූර්ණයෙන් ස්පර්ශය නිසාමයි. උපේක්ෂා විඳීමක් ඇති වුණා නම් ඒත් ස්පර්ශය නිසාමයි. ස්පර්ශේ නිරුද්ධ වෙනකොට සුඛ වේදනාව, දුක් වේදනාව, දෝමනස්සය, සෝමනස්සය මේ සියල්ලම නිරුද්ධ වෙනවා කියලා මේ ගොඩවල් 6කට ගහලා මේ ටික ඔක්කොම ආවරණය කරන්නේ අවිජ්ජා ධාතුව නිසා තමයි. සැප විඳින මම මේ පැත්තේ ඉන්නවා, දුක් විඳින මම මේ පැත්තේ ඉන්නවා, මටමයි දුක, මටමයි සැප, අනේ මට ඕක ගැන විශේෂ අදහසක් නෑ කිය මේ අත්දකින්න විඳීම මුල් කරගෙන සම්පූර්ණයෙන් වේදනාව මුල් කරගෙන වේදනාවේ ධාතු කොටස් ටිකක් බෙදලා උන්වහන්සේ අන්තිමටම අවිජ්ජා ධාතුව කියලා කියන්නේ අවිද්‍යාව නැමැති ධාතුව නිසා තමයි වේදනාවේ යථාර්ථය වැහිලා තියෙන්නේ. ඕනනම් ඒක විතරක් තේරුම් අරගෙනත් මේ ඔක්කොම මේ 6 බෙදනවා වෙනම බෙදලා හේතුන් නිසා ඇතිවෙච්ච ඵල ධර්ම විදියට මේ 6 දකින්න පුළුවන් වුණොත් ඒ දැක්ම තුලත් යම් ශ්‍රාවකයෙකුට අවබෝධය කරා පැමිණෙන්න පුළුවන්. ඒක වෙනස්ම පරයයක්. ඒක කියනකොට මොකද මේව විස්තර කරන්න වෙලාවක් නැහැ අපිට, දේශනාවට කාලය යනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ විදියට විමසනකොට බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ අහනවා, හොඳයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තවත් ධාතු නානත්වයක් පැහැදිලි කරන්න බැරිද? සියාපන බන්තේ අඤ්ඤෝපි පරියායෝ තථා ධාතු කුසලෝ බික්ඛූති අලං වචනායාති. තවත් එකක් තියෙන්න බැරිද? ඔන්න එතනදී භාග්‍යවතුන් වහන්සේ වදාලා තියෙනවා කිව්වා. ආනන්ද තවත් ධාතු බෙදීමක් පැහැදිලි කරන්න පුළුවන්. මොකද්ද? කාම ධාතු, නෙක්ඛම්ම ධාතු, ව්‍යාපාද ධාතු, අව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, අවිහිංසා ධාතු, ඉමාකෝ ආනන්ද ච ධාතුයෝ තයෝ ජානාති පස්සති එත්තාවතාපිකෝ ආනන්ද ධාතු කුසලෝ බික්ඛූති අලං වචනායාති. ආනන්ද ධාතු වශයෙන් තවත් 6ක් ගෙන හැර දක්වන්න පුළුවන්. මොකක්ද? ඒ තමයි පින්වත්නි කාම ධාතුව. මේ කාම ධාතුව, නික්කම්ම ධාතුව, ව්‍යාපාද ධාතුව, අව්‍යාපාද ධාතුව, හිංසා ධාතුව, විහිංසා ධාතුව. ඔය මගේ මතකයේ හැටියට එක දේශනාවක තියෙනවා මේ ධාතුව මුල් ස්වභාවය නිසා එයාගේ කයෙන් වචනින් මනසින් කර්ම රැස් වෙන විදිහ තියෙනවා එක දේශනාවක. එතකොට සනිදාන සූත්‍රය බලන්න, ඒකට හොඳ දේශනාවක්. කාම ධාතුව, කාමය ධාතුව නම් වූ මූලික ස්වභාවය නිසා තමයි ඒ කාම ධාතුව නිසා කාමයේ මුල් කරගෙන කාමය ඡන්දේ ඇති වෙලා ඊට පස්සේ කාමයේ පිළිබඳ දැවිල්ලක් හටගෙන කාම පරිේෂණ කරලා කයින් වචනින් මනසින් අකුසල් රැස් කරගන්න විදිය, නැවත සංසාරයට දාලා කර්ම රැස් කරගන්න විදිය. ඒ වගේම නික්කම්ම ධාතුව නිසා කාමයන්ගෙන් ගැලවෙන විදිය. ඒතර මේ විදියට යුගල වශයෙන් පැහැදිලි වෙන මෙන්න මේ කාරණේ පිළිබඳව අවබෝධය හදාගත්තොත් සම්පූර්ණයෙන් කර්මක්ෂය කරන්න පුළුවන්. මොකද කාම ධාතුව මුල් කරගෙන ඒ පුද්ගලයාගේ අභ්‍යන්තරය තුළ මේ කාමයේ පිළිබඳ කාමයේ උගන්වන්න දෙයක් නැහැනේ. කාම ධාතුවක් විදියට මූලික වශයෙන් හිතේ පවතිනවා.
මේ කාම ලෝකේ ඉන්න හැම කෙනෙක්ගේම ස්වභාවය ඒකයි. ඒතකොට මේ කාම ධාතුව නිසා මේ පුද්ගලයා තුල කාම ඡන්දය හටගෙන කාම දැවිල්ලක් ඇති වෙලා කාම සෙවිල්ලක් කාම පරිේශණයට පුද්ගලයා බැහැ ගන්නවා. කාම පරිේශණය තුල නැවත නැවත කයින් කර්ම රැස් කරනවා, වචනින් කර්ම රැස් කරනවා, සිතින් කර්ම රැස් කරනවා. එතකොට දැන් බලන්න මේ කාම ධාතුව මුල් කරගෙන මේ සම්පූර්ණ කර්ම වටයක් හැදෙන විදිය යම් ශ්‍රාවකයෙකුට මේ කර්ම වටේ හැදුවේ කාම ධාතුවමයි, ව්‍යාපාද ධාතුවමයි. ව්‍යාපාදයේ නිසා එයා එතනින් පස්සේ ව්‍යාපාදයේ ධාතුවක් විදියට නිරන්තරයෙන් හිතේ උද්ගත වෙන තත්වයක් විදියට හිතේ තිබුණොත් ඕනෑම වෙලාවක ව්‍යාපාදය ඇති වෙලා නැවත කර්ම වටයක් හදා ගන්න විදිය, කයෙන් වචනින් මනසින් අකුසල් කරගන්න නැවත සසර නිර්මාණය කරනවා. ව්‍යාපාද ධාතුව හිතේ තිබ්බොත් මේක උදුරලා ගලවලා මුලින්ම විසි කරන්න ඕන කියන අදහස එන්න ඕන. එයා ඒක සම්පූර්ණයෙන් අයින් කරන විදිහ ගැන අපි ඔබට දේශනා කරලා තියෙනවා මීට කලින්. ඒතර මෙන්න මේ විදිහට කාම ධාතු, නික්කම්ම ධාතු, ව්‍යාපාද ධාතු, අව්‍යාපාද ධාතු, හිංසා ධාතු, අවිහිංසා ධාතු කියලා ධාතු හයකුත් තියෙනවා. මාතෘකාව හැටියට හරි මතක තියාගන්න අපි ඉස්සරහට තව ටිකක් පැහැදිලි කරගන්න බලමු. දැන් මේක අහද්දී බුදුරජාණන් වහන්සේගෙන් ඊළඟට ආයෙත් අර හාමුදුරුවෝ අහනවා, හොඳයි ආනන්ද හාමුදුරුවෝ, හොඳයි ස්වාමීනි, සියාපන බන්ති අඤ්ඤෝපි පරියායෝ යතා ධාතු කුසලෝ බික්කූති අලං වචනයාති. හොඳයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ තවත් ධාතු පරියායක් තියෙන්න බැරිද? තියෙනවා කිව්වා. මොනවද? උන්වහන්සේ වදාලා සියානන්ද තිස්සෝ ඉමා ආනන්ද, තවත් 3 ආකාරයක ධාතුවක් තියෙනවා. මොනවද? කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. ඉමේකෝ ආනන්ද තිස්සෝ ධාතුයා තයෝ ජානාති පස්සති. ආනන්ද තවත් 3ක් තියෙනවා. මොනවද? කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. පින්වත්නි, මේ කාම ධාතුව නිසා, මේ කාම ධාතුව මුල් කරගෙන තමයි කාම ලෝකේ එයාගේ භව ගමන හදලා දෙන්නේ. එතකොට රූප ධාතුව කෙරෙහි බැඳිච්ච විඥානයක් පැවැත්තුවාම එතන රූප ලෝකේ හදලා දෙනවා. ධාතුව තමයි හදලා දෙන්නේ. අරූප ධාතුව Tamanගේ හිත තුළ පැවැත්තුවාට පස්සේ අරූප ලෝකේ හදලා දෙනවා. එතකොට මේක භවයේ සම්බන්ධ කාරණයක්. මෙතන ධාතුවක් විදියට 3ක් තියෙනවා කියන එක හරි නිකන් නමට මතක තියාගන්නකෝ. අර කාම ධාතුව මුල් කරගෙන එයා සිතින් කයෙන් වචනින් ඊට අදාළ දේවල් කරනකොට එයාට කාම ලෝකේ නිර්මාණය වෙනවා. ඊට පස්සේ එයාගේ විඥානේ කාම ලෝකයේ තිතියක් විදියට පිහිටනවා. ඊට පස්සේ රූප ධාතුව මුල් කරගෙන රූප ධාතුව නිසා තමයි එයාගේ රූප ලෝකයේ විපාක පිණිස කර්ම සකස් කරගන්න. ඊට අනුව එයා රූප ලෝකේ ඉපදෙනවා. ඊට පස්සේ අරූප ධාතුව ස්වභාවයේ මූලික ස්වභාවයක් හිතේ පවත්වාගෙන ඊට අනුව ක්‍රියාත්මක වෙනකොට අරූප ධාතුව, අරූප ලෝකය නිර්මාණය වෙනවා. එතකොට මේ කියන්නේ මේ පුද්ගලයාගේ උපත කරා කාම ලෝකේ හරි, රූප ලෝකේ හරි, අරූප ලෝකේ හරි, මේ 3 ලෝකයෙන් කොතනක හරි ඉපදීම මුල් කරගෙන එයාගේ හිතේ උද්ගත වෙන මූලික ස්වභාවය ගැනයි මෙතන කියන්නේ. ඒතර ඕක හද්දී ආයෙත් ආනන්ද හාමුදුරුවෝ හොඳයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, තවත් ක්‍රමයක් තියෙන්න බැරිද? තවත් ක්‍රමයක් තියෙන්න බැරි. ධාතු නානත්වයක් පැහැදිලි තියෙනවා කිව්වා. ද්වේයිමා ආනන්ද ධාතුය, ධාතු දෙකක් තියෙනවා කිව්වා. මොනවද? සංකතාච ධාතු, අසංකතාච ධාතු. සංකත ධාතුවයි අසංකත ධාතුවයි. සංකත ධාතුව කියන්නේ සකස් වෙච්ච දේ, සකස් වීම කියන එක. සංකත ධාතුව. ඒතර සංකත ධාතු මේ සියල්ල තුලම සකස් වෙච්ච බවක් පවතිනවා. සංකත ධාතුව හොයාගන්න හරි ලේසි. ඒකේට ආවේනික ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ධාතුව දෙවැදෑරුම්. මේ මොකක්වත් තේරුම් නැත්නම් මේක තේරුම් ගත්තත් යම් ශ්‍රාවකයෙකුට දුක ඉවර කරගන්න එතනින්ම පාර හදා ගන්න පුළුවන්. මොනවද? සම්පූර්ණ සංකත ධාතු, සකස් වෙච්ච දේ. අසංකත ධාතු කියන්නේ නිර්වාණයට. එතකොට සංකත ධාතුව තුල පවතින අනිත්‍යතාවයේ, දුක්ඛතාවයේ, අනාත්ම ස්වභාවයේ යම් ශ්‍රාවකයෙක් තේරුම් ගත්තොත් එහෙම එයාට අසංකත ධාතුව සාක්ෂාත් කරන්න පුළුවන්. එතකොට අසංකත ධාතුව කියලා කියන්නේ නිර්වාණයට. සංකත ධාතුව කියලා කියන්නේ මේ ලෝකේ සකස් වෙච්ච දේවල් වලට. මේ අපි අත්දකින ලෝකේ හේතුන් නිසා හටගත් ඵල ධර්ම.
හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ධර්ම. එමනම් සංකත ධර්මයේ ආවේනික දේ මොකද්ද? සංකත ධර්මයේ ආවේනික දේ තමයි සකස් වෙච්ච බව. සකස් වෙච්ච දේක ඉපදීමක් නැසීමක් වෙනසීමක් කියන ලක්ෂණ තුන තියෙනවා. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. මේ තුන තියෙනවා. හැබැයි අපි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි පින්වත්නි මේ අසංකත ධාතුව තුල මේ සකස් වෙච්ච දේක ආවේනික ලක්ෂණ නැහැ. ඉපදීමක් නැසීමක් වෙනසීමක් නැහැ. එතකොට මෙතන සංකත ධාතුව කියන්නේ සකස් වෙච්ච දේවල් වලට මොන වගේද? හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම වලට. මේ සියල්ලම හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම අපි අත්දකින්නේ. එතකොට ඒකට කියන්නේ සංකත ධාතුව කියලා. අසංකත ධාතුව කියලා කියන්නේ නිර්වාණයට. මෙන්න මේ විදිහට ධාතුව විස්තර කරලා තිනවා. අපි ඉස්සරහට ඇත්තටම මේ දේශනා තවමත් හකුළුව අපි පැහැදිලි කරන්නේ මේ කාලයට අදාළව මේවා එකින් එකට ඉදිරි කාලයේදී ඔබට ස්ථීරව මේ දේශනා අහන්න ලැබෙනවා. මේ මාතෘකා පාඩ තවමත් අපි මේ කියාගෙන යන්නේ මේවා එකින් එකට දේශනා කළ යුතුයයි අපිත් විශ්වාස කරනවා. අද අපි මේ මූලික පරයය බහුධාතුක සූත්‍රයේ ධාතු නානත්වයේ සම්බන්ධව බුදුරජාණන් මේ ධාතු නානත්වයේ තේරුම් ගන්න ජීවිත අවබෝධය පිණිසමයි. විමුක්තිය පිණිසමයි. විමුක්තියට අදාළ පණිවිඩයක් ඊතා ප්‍රවේශමෙන් මතු කරගන්නයි මේ ධාතු නානත්වයේ පිළිබඳ අපි අවබෝධයක් හදාගත යුත්තේ. ඔබ හැම දිනාටම අද මේ දේශනාවේ මුල් කොටස තව එක දේශනාවක් ඇටියට දෙවෙනි කොටස අපි පැහැදිලි කරනවා. මොකද මෙතන තියෙනවානේ ධාතු කුසලෝච කියන එක. ධාතු කුසලෝච කියන එක විතරනේ මේ මාතෘකාවක් විදියටවත් පැහැදිලි කරගත්තේ. ඊට පස්සේ ආයතන කුසලෝත, පටිච්ච සමුප්පාද කුසලෝච, ඨානාඨාන කුසලෝච කියලා තවත් තුනක් තියෙනවා මේ සූත්‍රයේම. හොඳයි, මේ බහුධාතුක සූත්‍රය ඇසුරෙන් මූලික වශයෙන් පැහැදිලි කරපු මේ ධාතු නානත්වයේ පිළිබඳ කෙටි පැහැදිලි කිරීම ඔබ හැම දිනාටම ජීවිත අවබෝධය, ධර්මාවබෝධය පිණිස වේවා කියලා